නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියන්න අති ගෞරවනීය පූජනීය ගෝල්ඩ් කෝස්ට් බෞද්ධ විහාරස්ථානයෙහි පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ අවසරයි අතිපූජනීය පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මේ විහාරස්ථානයට මේ උතුම් පින්බිමට බණ අහන්න එකතු වෙච්ච ඔබ හැම දෙනා වගේම Zoom තාක්ෂණය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ ප්‍රදේශවල ඉන්න හැම දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණයත් එක්ක අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ ධර්ම දේශනාව පිළිබඳව වෙසක් පෝය තව දින කීපයකින් යෙදෙන නිසා අපි බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව ඇති වෙන කරුණු බොහෝ වෙලාවට කතා කරනවා. ඒ වගේම බණ අහන පිරිසගේ ඊයේ දවසේ ඉල්ලීමක් සිද්ධ වුණා. භාවනාවට අදාළව මම හිතන්නේ භාවනාව ගැන කාරණා කීපයක් අද දවසේ කතා කරන්න කියලා. ඒ නිසා ඔබට ඊටාම වැදගත් මාතෘකා කීපයක් යටතේ අපි භාවනාවට මේ හිතේ එකක භාවයේ හිතේ දියුණුව සිහිය දියුණු කරගන්න අදාළ කරුණු කීපයක් මේ ධර්මානුශාසනාව තුළ ඔබට කියලා දෙන්න කල්පනා කරනවා. පින්වතුනි, දවසක් බුදුරජාණන් වහන්සේගෙන් උන්නාභ කියලා බමුණේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකක්ද කියලා අහපු ප්‍රශ්නේ මොකක්ද? එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකක්ද? මොනවද එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන පංච ඉන්ද්‍රියන්? ඇහැට ගෝචර වෙන්නේ රූප, කනට ගෝචර වෙන්නේ ශබ්ද, නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ, දිවට ගෝචර වෙන්නේ රස, කයට පහස. ඒවා එකිනෙකට වෙන වෙනම විෂයන් පහ. දැන් ඇහෙන් ශබ්ද අහන්න පුළුවන්. ඇහෙන් රූප. කනට ගඳ සුවඳ දැනෙනවද? නෑ. ශබ්ද. එතකොට එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන පංච ඉන්ද්‍රියන්. මේ පහට පිළිසරණ බුදුරජාණන් වහන්සේ වදාලා මනසයි. එතකොට අපේ හිත අපේ මනස කියන්නේ ඇහැ පිළිසරණ කරගෙන පවතින. කන පිළිසරණ කරගෙන, නාසය, දිව, ශරීරය මේ පංච ඉන්ද්‍රියන් පිළිසරණ කරගෙන තමයි මනස තියෙන්නේ. ඒ කියන්නේ මේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගන්න අරමුණු අනුභව කරන්නේ මනසයි කියලා බුදුහාඳුරෝ පෙන්නනවා. ඇහෙන් දකින දේවල් මනසේ තැම්පත් වෙනවා. ඒ කියන්නේ අපි දැකපු දෙයක් අවුරුදු ගානකට පස්සේ හරි මම මේක දැකලා තියෙනවා. එදා මේ වගේ නෙමෙයි, ඉස්සර මෙහෙමයි. ඒ ඔක්කොම මතක් කරන්න පුළුවන් ඇයි? ඇහෙන් දකින දේ මනස පිළිසරණ කරගන්න. කනෙන් අහපු දෙයක් අවුරුදු ගානකට පස්සේ හරි එදා එයා කිව්වේ ඔය දේ නෙමෙයිනේ. එදා මෙහෙමයි කිව්වේ. ඒතකොට එදා කියපු දේ අද කියන දේ මේ ඔක්කොම මනසේ තැම්පත් වෙනවා. නාසයට දැනෙන දේ, කාපු බීපු දේවල් මේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගන්න අරමුණු ඔක්කොම අනුභව කරන්නේ මනස කියන. පංච ඉන්ද්‍රියන්ටම පිළිසරණ මනසයි කිය. ඒ වෙලාවේ මේ උන්නාව බ්‍රාහ්මණය තව ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, ඔය තරම් වැදගත් අර පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගන්න අරමුණු අනුභව කරන මනසට තියෙන පිළිසරණ මොකක්ද කියලා. දැන් පංච ඉන්ද්‍රියන් පිළිසරණ කරගෙන තියෙන මනස. මනසට තියෙන පිළිසරණ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ මනසට තියෙන පිළිසරණ තමයි සිහිය, සතිය. එහෙමනම් පින්වතුනි, අපේ මනසේ පිළිසරණ තමයි සිහිය, සතිය.
සිහිනුවන තියෙන තාක් කල් තමයි දැකපු ඒවා මතක් කරගන්න පුළුවන්. කනින් අහපු දේවල් සිහි කරගන්න පුළුවන්. දැන් මේ අපිට තියෙන සිහිය දියුණු කරන්නත් පුළුවන්. සමහර වෙලාවට තියෙන සිහිය දුර්වල වෙලා නැති වෙලා යන්නත් පුළුවන්. ඔබ දැකලා ඇති සමහරු තරුණ වයසේ සිහි මුලා වෙන අය ඉන්නවා. මැදි වයසේ සිහි මුලා වෙන අය ඉන්නවා. සමහරුන්ට එහෙම නැතත් වයසට යනකොට සිහිය දියුණු නොකරොත් සමහරුන්ට මේ දැකපු දේ මේ මතක නැහැ. මේ අහපු දේ මේ මතක නැහැ. දරුවා අඳුරන්න බෑ. කෑවද බීවද මතක නැහැ. අමතක වෙනවා. අර පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු මනසේ තැම්පත් වෙන්නේ. සිහිය දුර්වල වෙනකොට මනසට තියෙන අමතක වීම වැඩි. බුදුරජාණන් වහන්සේගේ තමයි සිහිය දියුණු කරන ක්‍රමය අපිට පෙන්නේ. සිහිය දියුණු වෙන්න අපේ මනසේ මතක ශක්තිය වැඩෙනවා. දැන් ඔබ දන්නවා සතර සතිපට්ඨානය. සතර කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ක්‍රම හතරක් පෙන්නනවා. සති කියන්නේ සිහිය. ප ဋ ාණි කියන්නේ පිහිටවල සිහිය දියුණු කරගන්න ක්‍රම හතර. එතකොට මේ ක්‍රම හතරෙන්ම අපි භාවනා කරනවා සතිපට්ඨානෙ වඩනවා කියලා සිද්ධ වෙන්නේ මනසේ අර රැකවරණය වන සිහිය දියුණු කරගන්න ක්‍රම. සිහිය දියුණු වෙන්න මතක ශක්තියත් වැඩි. දැන් ඔබ හිතන්න 84000ක ධර්මස්කන්ධය මේ පොත්පත්වල ලියාගෙන එහෙම ආව නෙමෙයි. පස්සේ මේවා ලියන්න පටන් ගත්තේ මේ බොහෝ කාලයකට පස්සේ. බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ සුතා හොඳට අහගෙන ඉන්න. දතා අහන දේ ධාරණය කරගන්න. වචසා පරිචිතා නිතර වචනේ පුරුදු කරන්න. මනසානුපෙක්කිතා නිතර නුවණින් විමසන් ධාරණය කරගන්න. කටපාඩම් කරගෙන ආවේ. ධර්ම සංගායනාවල පළවෙනි දෙවනි තුන්වෙනි ඔක්කොම මේ ත්‍රිපිටකයේ 84000ක ධර්මස්කන්ධේ කටපාඩමින් දරාගෙන ආවේ. සිහිය දියුණු වෙනකොට මතක ශක්තිය වැඩි. පින්වතුනි දැන් අපිට සිහිය තියෙනවා. තාම සිහිය තියෙනවා. සිහිය දුර්වල වෙන්නත් පුළුවන් ඕන වෙලාවක. හැබැයි ඔබ මම දැන් අපි මේ අපේ සිහියට තාම අපි සිහිය සතිපට්ඨානෙ වඩලා දියුණු කරගෙන නැත්නම් තාම කොයි වෙලේ සිහිමුලා වේද කියලා කියන්න බෑ. කොච්චර උගත් වුණත් මහාචාර්යවරු ඉඳලා තියෙනවා සිහිමුලා වෙලා අසූචි කරලා ඇඟේ ගාගෙන කෑ ගහලා දෙවනක් කරලා සත්තු වගේ මැරෙන අය. අන්තිම කාලේ කියන දේ මතක නෑ, දරුවෝ අඳුන ගන්න බෑ, ඇඟේ ඇඳුමක් නෑ. දැකලා නැද්ද සමහර අය? එතකොට සිහි කල්පනා දුර්වල වෙනවා. අපිට තාම මේ කියන සිහි මට්ටම තාම තියෙනවා කියන්නේ තාම අපිට ඒ සිහිය සතර සතිපට්ඨාන තුලින් දියුණු කරන්න පුළුවන්. සිහිය අපේ සිහි මුලා වෙන්නේ නැහැ කියන ස්ථාවර රැකවරණයකට එන්නේ ඉන්ද්‍රියක් හැටියට බලවත් වෙනවා. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය බුදුහාමුදුරුවෝ ගන්නනවා සිහිය භාවනා වශයෙන් වඩනකොට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට අපි තුල පිහිටනවා. ඒකට කියනවා සති ඉන්ද්‍රිය. ඊළඟට භාවනා වශයෙන් වඩනකොට බල ධර්මයක් වෙනවා. සති බල. සිහිය අපි තුලම බලයක් වෙනවා. ඒ සිහියම අපි නිවන් අවබෝධය අරමුණු කරගෙන වඩනකොට සති සම්බොජ්ජංගේ. ඒ සිහිය ධර්මාවබෝධය අංගයක්, බොජ්ජංග ධර්මයක් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගයක් හැටියට ධර්මාවබෝධයට සිහිය අපිට උපකාර කරනවා. සම්මා සති. එතකොට බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධයට අවශ්‍ය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පෙන්නද්දී හැම තැනම සතර සතිපට්ඨාන කියෝ සම්පූර්ණ සිහියම දියුණු කරන ක්‍රම. පංච ඉන්ද්‍රිය ධර්ම ගත්තා සති ඉන්ද්‍රිය. පංච බල ධර්ම ගත්තා සති බලං. සප්ත බොජ්ජංග ගැන කතා කරා සති සම්බොජ්ජංගේ පටන් ගන්න එතන. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරා සම්මා සතිය. එතකොට මේ ධර්මාවබෝධයට හිත වඩන්න තියෙන්නේ සිහිය දියුණු කිරීමෙන්මයි. ඒ නිසා පින්වතුනි භාවනා කරනවා කියලා කියන්නේ අපි සිහිය දියුණු කරනවා.
මනසේ රැකවරණේ බලවත් වෙනවා. දැන් අපිට කය දියුණු කරන්න පුළුවන්ද? ටිකක් යන්තම් කොහොම හරි මේ ආහාර පාලනය කරගෙන කන බොන කෑම රටාව වෙනස් කරගෙන අපි සම්පූර්ණ ඕගනික් විතරක්ම ගත්තා කියලා හොඳ විටමින් වර්ග අපි වස විස නැති කෘමිනාශක නැති අපි හොඳ ආහාර අරගෙන මේ මොනවා කරගෙන හරියට එක්සයිස් කරගෙන මොන විදිහට හිටියත් උපරිම අවුරුදු 100 අද ආයුෂ පිරිහිලා මේකයි ඊට එහා පවත්ව ගන්න බෑ. හැබැයි හිත දියුණු කරගත් හිත දියුණු කරන්න පුළුවන් ඉහළට. කය වයසට යනවා, ලෙඩ වෙනවා, ජරාවට පත් වෙනවා, කුණු වෙලා යනවා. හැබැයි කොච්චර කය දුර්වල වුණත් එක තැන මල මුත්‍ර කරගෙන ඉන්න පුළුවන්. නැකිට ගන්න බැරුව එක තැන කුණු වෙලා ඉන්න පුළුවන්. හැබැයි හිත වඩපු කෙනා හොඳ සිහියෙන් හිත රැකගෙන හොඳට සිහිය රැකගෙන ඉන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි සිහිය දියුණු කිරීම තමයි සතර සතිපට්ඨානෙ පෙන්නන්නේ. දැන් සතර සතිපට්ඨාන ගැන අපි චුට්ටක් කතා කරමු. බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානෙ පෙන්වුවේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානම් විසුද්ධියා මේ කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත කෙලෙසුන්ගෙන් පිරිසිදු වෙනවා. ශෝක පරිද්දවාන සමතික්කමයි කායික මානසික දුක් දුම්නස් වලින් ශෝක වැළපීම් වලින් නිදහස් වෙනවා. දුක්ඛ දෝමනසානං අත්ංගමයි දුක් දුම්නස් වලින් නිදහස් වෙලා යනවා. නිබ්බානස්ස සච්චි කිරියයි නිවන සාක්ෂාත් වෙනවා. ඒ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානේ මතක තියාගන්න. සතිපට්ඨාන කියන්නේ අවිදහිත දේශනයක්. අවිදහිත දේශනයක් කියන්නේ හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනාව. හැම බුද්ධ ශාසනයකම හැම බුදු කෙනෙක්ම සතිපට්ඨාන දේශනාව කරනවා. සිහිය දියුණු කරගන්න තියෙන එකම මඟ සතර සතිපට්ඨානෙ වැඩීම. දැන් අපි ප්‍රධාන වශයෙන් නිකන් සරලව අපි තේරුම් ගමු. කායානුපස්සන මේ කය මුල් කරගෙන සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ රූපය ශරීරය මුල් කරගෙන සිහිය දියුණු කරන්න පුළුවන් භාවනා ක්‍රම ගොඩක් තියෙනවා. ආනාපාන සතිය, ඉරියාපත, සම්පජාඤ්ඤය, ධාතු මනසිකාරය, පිළිකුල් භාවනාව, නව සීවතිකී. ඔය භාවනාව කොහොම තියෙන්නේ? කය මුල් කර මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයේ ස්වභාවය විමසමින් එක්ක ධාතු වශයෙන් පිළිකුල් වශයෙන් කායික ඉරියව් පැවැත්ම ඔස්සේ ඉරියව් වෙනස් වීම මේ කය මුල් කරගෙන හිත දියුණු කරගන්න භාවනා ක්‍රම ටිකක් තියෙනවා. ඒ භාවනාවල ඉලක්කය තමයි සිහිය වැඩෙන්නේ. සිහිය දියුණු වෙනවා. ඊළඟට වේදනානුපස්සනාව. අපේ ඇස, කන, නාසය, දිවකය, මනස ආයතන හයේම ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. ස්පර්ශ වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. මෙන්න මේ වේදනාවේ හිත පිහිටෝලා සතිපට්ඨාන භාවනාවක් තියෙනවා. ඒකට කියනවා වේදනානුපස්සනාව. මේ වැදින වැදගත්කම් අපි වෙන වෙනම කතා කරමු වඩනකොට. ඊළඟ එක තමයි අපේ හිත දිහාම සිහියෙන් බලනවා. හිතට එන හැම අරමුණක්ම හොඳ සිහියෙන් දකිමින් හිතට එන රාග සිතුවිල්ලක් වෙන්න පුළුවන්, ද්වේෂ සිතුවිල්ලක්, හිත විසිරෙනවද, හැකිලිලාද, හිතේ ස්වභාවයේ අරමුණෙන් අරමුණ හොඳට සිහිය පිහිටවාගෙන හිත දිහා සිහියෙන් බලමින් සිහිය දියුණු කරනවා. ඒකට කියනවා චිත්තානුපස්සනාව. ඊළඟට ධම්මානුපස්සනාව. විදර්ශනා පැත්තට උපකාර වෙන විදිහට පංච නීවරණ විදර්ශනා කරනවා. නීවරණ යටපත් කරනවා. පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත යුතුයි. ආයතන හය, සප්ත බොජ්ජංග, චතුරාර්ය සත්‍ය. ඒකට ওই කොටස් ටික තමයි ධම්මානුපස්සනාවේ තියෙන්නේ. ඒ ඔක්කොම තියෙන්නේ නුවණින් හිතලා අවබෝධ කරගත යුතු අවබෝධයට අදාළ කොටස් ටික. එතකොට මේ මුළු සතර සතිපට්ඨානෙම හරියට ඉගෙන ගත්තා නම් ඒත් ඇති. සම්පූර්ණ මුළු නිවන් මගම මේකේ තියෙනවා.
මේ දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දැන් අපි බොහෝ වෙලාවට අපි හිතනවානේ ඌ ඇයිතින් ප්‍රතිඵල කවදා ලැබෙයි. ඕක පුළුවන් දොහොම කරොත් බුදුරජාණන් වහන්සේ දින ඇතුව ප්‍රතිඵල සහතික කරපු දේශනාව තමයි සතිපට්ඨාන. සතර සතිපට්ඨාන දේශනාවේ බුදුහාමුදුරුවෝ පෙන්වනවා මහණෙනි යමේ ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරියෙන් සම්පජාන කියන්නේ හොඳ නුවණකින් ඊටමත් සිහියෙන් සතර සතිපට්ඨාන හිත පිහිටවාගෙන මේ භාවනා වඩනවා නම් එයාට මාර්ගඵල ලබන්න දවස් 7කුත් ඇති කියනවා. දින 7ක් ඇති කියනවා. එහෙම නැත්නම් එයාට මාසේ සති 2 මාසේ මාස 3 ඔහොම වැඩි කරලා පෙන්න උපරිම අවුරුදු 7ක් යයි කියනවා. හරියට සතර සතිපට්ඨානෙ වඩනවා නම් අවුරුදු 7කුත් දින 7ක් කියන ওই කාලය ඇතුළත ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා. එහෙමනම් අපිට ඒක ඒ විදිහට වඩා ගන්න බැරි එකයි මෙතන ප්‍රශ්නේ. ධර්මීය ප්‍රශ්නයක් නෙමෙයි. මාර්ගේ පැහැදිලිව පෙන්නනවා. ඒ භාවනා කළ යුතු ක්‍රමයේ පෙන්නනවා. හිත දියුණු කරන්න මෙන්න මේ විදිහට කියලා ක්‍රමයේ පෙන්නලා තියෙනවා. දැන් නිකන් අපි සරලවම මම මේ තේරෙන පැති වලින් ගොඩක් කතා කරන්නේ. අපි ගමු භාවනා කරනකොට අපේ හිතට තියෙන අපේ හිතේ ස්වභාවය තමයි හිත හැම වෙලෙම තියෙන්නේ නීවරණත් එක්ක. පංච නීවරණ. අපිට භාවනාවක් වඩන්න මේකට තියෙන ප්‍රධානම බාධාවල් ටික තමයි පංච නීවරණ. බුදුහාඳුරු පෙන්නන්නේ අකුසල් ගොඩක් හැටියට. අකුසල රාශි කියලා සූත්‍රයක බුදුහාඳුරු පෙන්නන මහණෙනි පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක්. ඒ නීවරණ වලින් හිතේ දියුණුව වහගෙන ඉන්නේ. හිතේ එකඟතාවය ඇති වෙන්න තියෙන හිත වඩා ගන්න තියෙන අවස්ථාව වැහිලා තියෙන පංච නීවරණ වල. අචක්කු කරන ධම්මැස නැති කරලා දාලා තියෙනවා. අඥාන කරන යා මෝඩයෙක් බවට පත් කරලා දාලා තියෙන පංච නීවරණ නිසා. පඤ්ඤායි දුබ්බලී කරන යාගේ ප්‍රඥාව දුබල කරලා තියෙනවා. හිත වඩන්න තියෙන මේ සියලු අපේ හිතක් දියුණු කරන්න තියෙන අවස්ථාවල් වැහිලා තියෙන්නේ පංච නීවරණ වලින්. පංච නීවරණ කියන්නේ අපේ හිත හැම වෙලාවෙම අර මේ ඇහෙන් දැකපු කනෙන් අහපු අර කියන පංච ඉන්ද්‍රියන් ඔස්සේම ගත්ත ප්‍රියමනාප අරමුණු ඔස්සේ හිත දුවනවා. ඒවා ඔස්සේ ඇහෙන් දැකපු දේවල් අපි සිහි කර කර ඒවා ඔස්සේ ප්‍රපංච ගොඩනගන ජීවත් වෙනවා. දැන් නිකන් ඔබ හිතන්නකො මේ බණහන අතරතුර ඇත්තටම අපි මේක නේද කරන්නේ කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපි යම් රූපයක් දැක්කාම ඒ රූපෙම මතක තියාගන්න උත්සාහ කරනවා. අපි කැමති දෙයක් නම් නිමිත්තක් ගාහි එක්කෝ ඒ නිමිත්තේ කොටසක් නානු ව්‍යංජනක් ගාහි එක්කෝ ඒකේ කොටසක් හරි මතක තියාගෙන ඒක සිහි කර කර කෙලෙස් උපද්දවනවා. දැකපු දේවල් ඒ ඔස්සේ හිත යනවා. තව මව මවා යනවා. කනින් අහපු දේවල් අපි කැමති ප්‍රියමනාප දේවල් දැන් තනියෙන් ඉන්න තනියෙන් hina යන්නේ නැද්ද? තනියෙන් hina ගිහිල්ලා නැද්ද? ඇයි ප්‍රියමනාප දේවල් හිතට මතක් වෙනවා. කනින් අහපු දෙයක් ඇහැට දැකපු දෙයක් මොනවා හරි මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ගත්ත අරමුණක් ඒක. මනසේ තැම්පත් වෙලා තියෙන ප්‍රියමනාප දේවල් මතක එකපාරට තනියෙන් hina යනවා. ඒ ඔස්සේ ප්‍රපංච ගොඩනගනක අපි යනවා. කාමච්ඡන්දේ. ඒ වගේමයි තනියෙන් ඉන්නකොට අර ඉන්ද්‍රියන් ඔස්සේම ගත්ත ගැටෙන අරමුණ මතක් වෙනවා. තරහකාරයෝ කවුරු හරි පාස් කරපු ඒවා අපිට නිකන් කරපු නොපනත්කම් කවුරු හරි බැන්නා නම් ඒවා හිත රිදිච්ච ඒවා සිහි වෙනවා. ඒවා සිහි කර කර හිතෙන් ගැටි ඒ අරමුණත් එක්ක හිතෙන් පැටලි යනවා. මට මෙහෙම කිව්වා මට මෙහෙම කරා මට මෙයා මෙහෙම කරා. ඒක අපි හිතෙන් හිතයි අරමුණ එක්ක පැටලි යනවා. ඒකට කියනවා ව්‍යාපාදේ. ඊළඟට නිදි මත කම්මැලි ගතිය අලසකම එපා වීම නිකන් කිසිම දෙයක් කරගන්න නිකන් හිතේ එනවා අර මැලිකම උදාසීනකම තීන මිද්දේ. ඊළඟට අපේ හිතේම තියෙනවා සමහර වෙලාවට හිත පාලනයක් නැතුව හිත හරියට කලබලයි ඇවිස්සිලා විසිරිලා නිකන් සමහරවිට මගේ ඔළුව අවුල් වෙලා තියෙන කියලා කියනවනේ. අපේ හිත
විසිරෙන්න පසුතැවෙනවා. කුක්කුච්ච කියන පසුතැවීම. තමන්ට පාලනයක් නැති වෙන විදියට හිත කලබල වෙච්ච ගමන් අපි පසුතැවෙනවා. පසුතැවෙනකොට තවත් විසිරෙනවා. ඊළඟට සැකේ විචිකිච්ඡාව. දැන් බුදුහාමුදුර ඒක බුද්ධ ආදී අටතැන් ගැන සැකයක් කියලා බුදුහාමුදුර පෙන්නනවා. දැන් අපි මේ බණ ඇහුවට සමාහලාවට අපිට හිතෙනවා ඕක හරියයිද? ඕක ඇත්තද? බුදුහාමුදුර කියපු විදිහ අද ඒකමද ඔය කියන්නේ? අද කාලේ පුළුවන් වෙයිද? ওই ධර්මයේ වඩලා හරියයිද? ඒක කොහොම නෙමෙයි මෙහෙමයි කිය අපි අර හැම වෙලාවෙම සැක කරනවා. ඒ විචිකිච්ඡා. එතකොට ඔන්න ඔය පහ අපිට භාවනා වඩන්න ගියාම බාධා වෙන්නේ ওই ටික. ওই ටික හැම වෙලෙම තියෙනවා. හැබැයි මේක හරියටම දකින්න පුළුවන්. ඇස් දෙක පියාගෙන භාවනාවක් වඩන්න හිත යොමු කරපු ගමන් තමයි මේ පහ කොච්චර ප්‍රබලද කියලා අපිට පේන්නේ. බණ අහන්න පුළුවන්. සමහරු පැය ගණන් හොඳට බණ අහනවා. භාවනා කරන්න ඉඳගන්න. භාවනාවට වාඩි වෙලා භාවනා අරමුණක් එක්ක හුස්ම රැල්ල වේවා ආනාපාන සති හරි මොකක් හරි භාවනා අරමුණකට හිත ගන්න උත්සාහ කරන්න. අන්න එතකොට පේනවා මේ හිත කුළු හරකෙක් වගේ. හිත දුවනවා. කිසි වැඩකට නැති දේවල්. සමහරවිට තමන් පසුතැවෙනවා. මොනවද මේ මතක් කියන්නේ මේ මහ වද දෙන දේවල්. මම මේ භාවනා කරන්න ආවේ. හැබැයි තමන්ට පාලනය කරගන්න බෑ. හිත දුවනවා. එතකොට මෙන්න මේ පංච නීවරණ ටික යටපත් කර ගැනීම තමයි පළවෙනිම සටන භාවනා පටන් ගන්න තැන. ඒක තමයි සමත භාවනාවේදී කරන්න පළවෙනියටම ওই සතිපට්ඨාන වේවා මොන භාවනාවකින් වේවා අපි භාවනා කරනකොට පළවෙනියටම අපිට තියෙන හිතත් එක්ක සටන තමයි හිතේ තියෙන ප්‍රභාස්වර ගතිය දියුණුව මතු කරගන්න තියෙන මේ වැහිලා තියෙන අකුසල් ටිකෙන් හිත මුදව ගන්නවා. ඒකට තමයි සමති වඩන්නේ. අපි උත්සාහ කරනවා හුස්ම රැල්ල ගැන වේවා, මෛත්‍රී අරමුණක් ගැන වේවා, කය ගැන වේවා, ධාතු මනසිකාරය මොකක් හරි කුසල අරමුණක් මුල් කරගෙන හිත අර පංච නීවරණ වලට යන්න ඉඩ නොදී කුසල අරමුණේ රඳවන්න. ඒක තමයි භාවනාව කියන්නේ. අපි මෛත්‍රී භාවනාව ගැන හිතන්න. අපි වෙන අරමුණු වලට හිත යන්න දෙන්නේ නැතුව මෛත්‍රී අරමුණේම හිත පුරුදු කරනවා. ඒ පුරුදු කරගෙන ගියත් අර පහ ඇවිල්ලා වද දෙනවා. මෛත්‍රී භාවනාව කරනකොට එකපාරට ගෙදර මතක් වෙනවා. මෛත්‍රී කර කර යනකොට තරහකාරය මතක් වෙනවා. හිත දුවන්නේ වෙන පැත්තකට. සමහර ලාවට ඒවා එක එක ස්වරූපෙන් එනවා. දැන් නීවරණ බලවත් වෙන හැටි මම නිකන් ඔබට කියන අපි හිතමු ඔන්න සමහර ලාවට ඔන්න අපි හිතනවා අනේ මට භාවනා කරගන්න ගෙදර නිදහස් භාවනා කරගන්න තියෙනවනම් හොඳ නිමාඩුවක් තියෙනවා නම් දවස් දෙක තුනක් හොඳට ගෙදර භාවනා කරගන්න පුළුවන් කියලා හිතනවා. දැන් අපි හිතමු අපිට නිමාඩුවකුත් ආවා. නිදහසේ එදා දැන් සැලසුම් කරලා භාවනා කරන්නම හිතා දැන් බාහිර බාධා නැහැ මොකවත් නැහැ. දැන් හිත හදාගෙන කලින් දවසේ ඉඳන් සැලසුම් කරලා දැන් ආයෙ හෙට නම් මම භාවනා කරනවා. මම හොඳට භාවනා කරනවා කියලා දැන් හිත හදාගත්තා. දැන් අපි හිතමු අපි බුදුන් වැඳලා ආසනීයකුත් හදාගත්තා. දැන් භාවනා කරන්න ගිහිල්ලා භාවනාවට වාඩි වෙලා දැන් ඔන්න හුස්ම රැල්ල දැන් අර බාහිර බාධා පේන්නේ නැහැ. දැන් හිතෙනවා අද නම් පුළුවන් අද නම් මට කිසිම කරදරයක් නැහැ. කිසිම ප්‍රශ්නයක්වත් නැහැ. අද භාවනා කරන්න පුළුවන් දවස කියලා හිතාගෙනම සතුටෙන්ම වාඩි වෙනවා. ටික වෙලාවක් භාවනා කරගෙන දැන් හුස්ම රැල්ල ගැන හිත යොමු කරනකොට දොර වැහුවද දන්නේ නැහැ. ඊට පස්සේ නැගිටලා ගිහිල්ලා පොඩ්ඩක් බලනවා අගුල දොර. නෑ වහලානේ. ආයි ඇවිල්ලා ආයි වාඩි වෙනවා. ආයි වාඩිලා භාවනා කරන රෙදි ටික වැඩි. ආයි නැගිටලා යනවා ගිහිල්ලා රෙදි ටික අරන් නමලා තියලා ඇවිල්ලා ආයි ඉඳ ගන්නවා. ඊට පස්සේ ආයි භාවනා කරන නිකන් ඇහෙනවා කෝල් එකක් එනවා රින් යනවා වගේ එනවා. ෆෝන් එක මම ඕෆ් කරා. ආයි නැගිටලා ගිහිල්ලා බලනවා ඕෆ් කරලා. ඊට පස්සේ දැන් නම් ආයි නැගිටින්නේ නැහැ. ඊයටවත් නැගිටින්නේ නැහැ. දැන් භාවනා කරනවා කියලා ආයි ඉඳගන්න. ටික වෙලා භාවනා කරගෙන යනකොට টয়ලට් යන්න ඕනේ. ඇත්තටම උවමනාවක් නැහැ. නීවරණ වංචනික ධර්ම හැටියට මතුවෙනවා. ඒවට කියන වංචනික ධර්ම.
භාවනාවෙන් හිතට එන අරමුණ අඳුන ගන්න දක්ෂ වුන් නැත්නම් තමන් හිතට එන අරමුණේ රූකඩයක්. හිතට අරමුණක් වෙනවා. නැගිටපන් ගිහින් දොර බලලා වරින්. නැගිටපන් ගිහිල්ලා රෙදි ටික නමලා වරින්. හිතට අරමුණ වෙනවා. එනේන අරමුණත් එක්ක නැගිට්ටා ගියා. නැගිටිනවා යනවා. ඉතින් ටික වෙලාවක් ගිහිල්ලා අද හරියන්නේ නැහැ. හෙට භාවනා කරනවා. අද නොවේ හෙටයි. බාලගිරි දෝෂේ වගේ එකක් තියෙනවා අපිට. අද නොවේ හෙට. අද බෑ හෙට. ගොඩාක් දෙනෙක් භාවනා කරන්න ගියාම ඔය වගේ පංච නීවරණ සමහරලාට නීවරණ විදිහට නෙමෙයි එන්නේ. හැබැයි මතක තියාගන්න අපිට භාවනාවට බාධා කරන අපේ හිත එකඟ කරගන්න බාධා කරන හැම සිතුවිල්ලක්ම නීවරණයක් හැටියට දකින්න. ඒ නිසා භාවනා කරන එක ලේසි නෑ. භාවනා කරන්න ගියාමයි හිතේ ස්වභාවය තේරෙන්නේ. මේ හිත මෙච්චරම අපිට පාලනය කරගන්න බැරි තරම් මේ විදිහේ හිතක්ද මම පරිහරණය කරන්න කියලා හිතේ ස්වභාවය ගැන කලකිරෙන්නේ හිතේ ස්වභාවය Tamanට දකින්න පුළුවන් ප්‍රායෝගිකව භාවනාවට උත්සාහ කරන කෙනාට. ඒ නිසා බොහෝ දෙනෙක් භාවනාව පටන් අරගෙන ටික දවසක් කරලා වැඩි හරියන්නේ නැහැ. එක්ක මට පින මදි. මම බණ අහනවා, මම භාවනා කරන්නේ, මම බණ අහනවා. එක්ක මම පින්කම් කරනවා. ඒ පැත්තට හැරෙනවා භාවනාව නවත්තනවා. කරගන්න බෑ. ඒ නිසා උත්සාහ කරන්න, වීර්ය වඩන්න. සමහර වෙලාවට හිතෙන්න පුළුවන් පින මදි කියලා. දැන් හිතන්න බුදුහාමුදුරන් කාලේ ඔබ අහලා ඇති සෝන කියලා, සෝන මහරහතන් වහන්සේ ගැන. රාජ කුමාරයෙක් රජ පවුලක ඉපදුනේ මේ සෝන කියන තරුණයා. බොහෝ සැප සම්පත් තිබ්බ කෙනෙක්. පැවිදි වුණා. පුදුම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේගෙන් ටික දවසක් ඉඳලා ඇවිල්ලා කිව්වා ස්වාමීනි මට කමටහන් දෙන්න. මං කැමති හුදකලාවේ තනියම කැලේකට ගිහිලා වීර්ය වඩන්න. කොහොම හරි වීර්ය වඩලා ධර්මය අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේගෙන් උපදේශ අරගෙන කමටහන් අරගෙන වැඩි භාවනා ගැන අහගෙන කැලේට ගියා. උන්වහන්සේ පුදුම වීර්ය අධික කෙනෙක්. දැන් කැලේට ගිහිල්ලා භාවනාව පටන් ගත්තා. භාවනා කරනවා අවසාන ටික දවසක් භාවනා කළා වීර්ය වැඩි. මම නිදාගන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයකට ආවා. ඒකට ධර්මයේ කියනවා ජාගරියානුයෝගී. නිින්ද ගියත් නිදාගන්න ඉරියව්වෙන් ඉන්නේ නැහැ. අදිෂ්ඨාන. ඉරියව් තුනයි පරිහරණය කරන්නේ. හිටගෙන ඉන්නවා, සක්මන් කරනවා, වාඩි වෙලා භාවනා. නිින්ද ගියත් වාඩි වෙලා මිසක් මේ කය නම් නිදාගන්න ඉරියව්වට යොමු කරන්නේ නැහැ කියන අදිෂ්ඨානේ ඉරියව් තුනකින් වාසය කරනවා. උන්වහන්සේ භාවනා කරා සතියක්, මාසයක්, අවුරුද්දක්, අවුරුදු කීපයක් ගියා. සමාධි මාත්‍රයක්වත් නැහැ. පුදුම වීර්යයක්. අවසානයේ කොච්චර වීර්යයක්ද කියන්නේ සක්මන් කරනවා ඉල්ලි වෙනකම්. සක්මන් කරද්දී යටිපතුල මැදිලා යටිපතුල පිපුරුවා. අඩිය තියෙනකොට දැන් ලේ. සක්මන් කරනකොට මුළු සක්මනේම ලේ. පුදුම වීර්යයක් කියන්නේ අදිෂ්ඨාන කරගත්තම මැරුණත් නවත්තන්නේ නැහැ. එච්චර වීර්යය තිබ්බයි ඒ කාලේ ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ එහෙම ඇදගෙන වැටිච්චාම එතන වාඩි වෙලා භාවනා කරනවා. දන ගහගෙන හිතුවා ධනිස් දෙකෙන් සක්මන් කරනවා. කකුලනේ පැලුනේ. යටිපතුල බැයි නම් ධනිස් දෙකෙන් සක්මන් කරනවා. එච්චර වීර්යයක්. ඔහොම වීර්ය කරා කියන අවුරුදු 25. සමාධියක්වත් නැහැ හැබැයි. හිතන්න දැන් අපි මේ දවස් දෙකක් භාවනා කරලා කො අපිට හරියන්නේ නැහැ නේ කියලා. සතියක් ඉඳලා හිටලා ওই පැය භාගයක් විතර භාවනා කරලා මාසයක් දෙකක් භාවනා කරලා කොයි ඉතින් ප්‍රතිඵල කියලා අපි අහනවා. සෝන හාමුදුරුවෝ අවුරුදු 25ක් භාවනා කරා. අද වගේ කාලෙක නෙමෙයි. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. එක ගාථාව අහලා රහත් වෙච්ච රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයෝ වැඩ හිටපු කාලේ
අවුරුදු 25ක් භාවනා කරා සමාධියක්වත් නැහැ. අවුරුදු 25කට පස්සේ අන්තිමටම හිත වැටිච්ච දවසක් ආවා. මගේ කරු මට බැරුව ඇති. මං සිවුරු ඇරලා යනවා කියලා හිතුවා. ඔන්න අන්තිමටම හිතිච්චදී. අවුරුදු 25ක් උත්සාහ කරලා හිතුවා මට පින නැතුව ඇති. මං සිවුරු ඇරලා ගිහින් පිනක් කරගෙන ඉන්නවා. ඒ සිතුවිල්ල එනකොටම බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැක්කා. උන්වහන්සේ දික්කල අතක් හකුලනවා වගේ හකුලපු අතක් දිගහරිනවා වගේ ඉරදියේ සෝන හාමුදුරු ඉදිරියේ පෙනී හිටියා. පෙනී ඉඳලා ඇහුවා සෝන ඔබ වීර්ය අතහැරියා නේද කියලා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ බලන්න කිව්වා මගේ යටිපතුල්. මේ සක්මන පුරා තියෙන්නේ මගේ මේ යටිපතුල් සක්මන් කරද්දි ගලකුලේ මගේ දනිස් දෙකක් දැන් තුවාල වෙලා. අවුරුදු 25ක් වීර්ය වැඩුවා මට සමාධි මාත්‍රයක්වත් නැහැ කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහනවා සෝන ඔබ පැවිදි වෙන්න කලින් ඔබ රජ පවුලක රාජකුමාරයෙක් නේද? එහෙමයි ස්වාමීනි. ඔබ ඒ කාලේ වැඩිපුරම ආස කරේ මොකටද කියලා ඇහුවා. පැවිදි වෙන්න කලින් ඔබ කැමති විනෝදාංශය මොකක්ද? ස්වාමීනි මං හරි ආසයි කිව්වා සිතාර් වාදනය කරන්න. මම මාලිගාවේ ඉන්නදී ගොඩාක් ආසාවෙන් ඉගෙන ගත්තා කිව්වා සිතාර්. දැකලා ඇතිනේ සිතාරේ. එතකොට මේ වගේ ඒ කාලේ එහෙම වාදනය කරපු සිතාරයක් තිබිලා තියෙනවා මාලිගාවේ. බුදුහාමුදුරුවෝ අහනවා සෝනේ එහෙමනම් ඔබ පුරුදු දෙන්නේ සිතාරේ. ඔබ සිතාර් වාදනය කරද්දී ඔය සිතාරේ තත් ඕනෑමට වැඩිය තද කරොත් හිර කරොත් මිහිරි ස්වරයක් එනවද? නෑ ස්වාමීනි. ඒ සිතාරේ තත් ඕනෑමට වැඩිය ලිහිල් කරලා බුරුල් කරොත් ඔබට වාදනය කරන්න පුළුවන්. එහෙමත් බෑ ස්වාමීනි. එහෙමනම් කොහොමද ඔබ සිතාර් වාදනය කරේ? එතකොට කියනවා ස්වාමීනි මම ගොඩාක් තද කරන්නෙත් නැතුව බුරුල්ම කරන්නෙත් නැතුව මිහිරි හඬක් එන විදිහට ඒක සුසර කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සෝන භාවනාවට අවශ්‍ය වීරියත් ඔය වගේමයි කිව්වා. වීරිය වැඩි වෙච්ච ගමන් හිත උද්දච්චයට යනවා කිව්වා. කලබලයි. අරමුණ අල්ලන්න බෑ, භාවනා නිමිත්ත අල්ලන්න බෑ, හිත විසිරෙනවා. වීරිය වැඩි. අපි සාමාන්‍ය කියන කලබලයට මොකුත් කරගන්න බෑ කියන්නේ. එතකොට ඒ වගේ සෝන හාමුදුරන්ට කලබලේ හදිසිය කොහොම හරි නිවන් දකින්න ඕන, කොහොම හරි මරුණත් නිවන් දකින්න, කොහොම හරි නිවන් දකින්න. පුදුම කලබලයක්. ඒ හදිස්සියත් එක්ක භාවනා නිමිත්ත හිත පිහිටන්නේ, හිත විසිරෙනවා. බුදුහාමුදුරු පෙන්වනවා සෝන අධික වීරිය කලබලේ කියන්නේ හිත උද්දච්චයට යනවා. වීරිය අඩු වෙච්ච ගමන් වෙන්නේ හිත කුසීතකමට වැටෙනවා. කම්මැලිකමට නිදිමතට වැටෙනවා. ඒ නිසා සෝන වීරිය අවශ්‍ය වීරියක් භාවනා නිමිත්ත හිතෙන් අල්ලගෙන ඒ නිමිත්ත හිත පිහිටවන්න අවශ්‍ය වීරියක් ගන්න. වැඩි වීරියකුත් නැතුව අඩු වීරියකුත් නැතුව මධ්‍යස්ථ විදිහට වීරිය පවත්වන්න ඔච්චරයි. බුදුහාමුදුරුවෝ පෙනී ගියා. සෝන හාමුදුරුවෝ භාවනා කරා එදා රෑ එළි වෙනකොට සමාධිය ඇති වුණා. විදර්ශනාවට හිත වැඩුණා. හිමිදිරි උදෑසන වෙද්දී කෙලිසුන්ගෙන් මිදිලා රහත් වුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ආරම්භක වීරිය ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබපු සෝන මහරහතන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන්ට අයිති කෙනෙක්. එතකොට නිකන් හිතන්න 80 මහා ශ්‍රාවක තනතුරක් ලබන්නේ කල්ප ලක්ෂයක් පෙරම් පුරලා කියලා. සසරේ කල්ප ලක්ෂයක් පෙරම් පුරපු පින්වන්ත කෙනෙක්, පිනේ අඩුවක් නෙමෙයි. හැබැයි බුදුහාමුදුරු වැඩ හිටිය කාලේ බුදුහාමුදුරන්ගේම කමටහන් අරගෙන භාවනා කරන්න ගියත් සමහර වෙලාවට තමන්ගේ වීරිය හරියට පවත්ත ගන්න බැරුව අවුරුදු 25ක් උත්සාහ කරා. සමහර වෙලාවට අපි භාවනා කරන්න යද්දි පුංචි තැනක් අපේ හිත භාවනා අරමුණට ගන්න බෑ. හිත විසිරෙනවා, කලබලයි, එපා වෙනවා. සමහර දැන් අපිට තියෙන්නේ අධික වීරියක් නෙමෙයි. බොහෝ දෙනෙකුට දැන් තියෙන මොන වගේ වීරියක්ද? වීරිය අඩුයි. ඒ නිසා භාවනාව පටන් ගත්ත ගමන් ටික වෙලාවකින් එහෙම බෙල්ල කඩාගෙන යනවා. කොහෙට මෙහෙට පැද්දෙනවා. නිදිමත එනවා.
වීර්ය අඩු වෙච්ච ගමන් නින්දට වැටෙනවා. කුසීතකම, අලසකමට වැටෙනවා. ඒ නිසා භාවනාවේදී වැදගත්ම මේ කරුණු තුනක් තියෙනවා මේ සතර සතිපට්ඨානෙ වඩා. අපි භාවනා කරනවා නම් කවදා කොතන කොයි මොහොතේ භාවනා කරත් වැදගත්ම කරුණු තුන තමයි ආතාපි. කෙලෙස් තවන වීර්ය. දෙවැනි එක තමයි සම්පජාන. හොඳ නුවණක් තියෙනවා. ඒ නුවණ කියන්නේ ධර්මයේ තුලින් ඇති කරගත්ත නුවණ. මොකද භාවනාවේ පරතරට ගියේ සියල්ල අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ. ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගැන බුදුහාමුදුරුවෝ භාවනාව ගැන කියලා දීපු දැනුම අපි බණ අහලා භාවනාව ගැන අපිට නිරවුල් දැනුමක් තියෙනවා. එතකොට තමයි භාවනා කරනකොට එන ප්‍රශ්න ටික අපි විසඳගන්නේ. නැත්නම් අපි දන්නේ නැහැ මේක පැටලෙනවා ගිහිල්ලා. පංච නීවරණ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? නීවරණ කියන්නේ මොනවද? භාවනා කරනකොට බාධා වෙන්නේ මොන විදිහටද? මේ භාවනාව ඉහළට වැඩෙනකොට මොන විදිහටද මම එතනින් ඉස්සරහට යන්නේ? ඒවා බණ අහලා දැනුම ගන්නවා. සතර සතිපට්ඨාන ගැන හොඳට බණ අහන්න. සතිපට්ඨාන පොත ඕන තරම් පරිවර්තන තියෙනවා. විස්තර කරපු සරල විස්තර කරපු පොත්පත් තියෙනවා. මේ පොත් ජීවිතේ හැම වෙලාවෙම දවස ගානේ 100 සැරයක් හරි කියවන්න. අපි ඔය සූත්‍ර දේශනා, ත්‍රිපිටක දේශනා, සමහර දේශනා 100 සැරයකට වඩා කියවලා ඇති සමහර දේශනා. දන්නවා. හැබැයි ආයි කියවනවා. ඒ කියවනකොට ඉදා දැනගත්තට වඩා තවත් තේරෙනවා. ඊළඟට ඒ දේශනාව ඔස්සේ විමසනවා. ඒ ඔස්සේ බණ කියනකොට තවත් තේරෙනවා. තවත් විස්තර කරනවා. තව කරුණු ගලප එකතු කර බණ කියනවා. ඊට පස්සේ භාවනා වශයෙන් මේ දේශනාව අරගෙන විමස බලනවා. එහෙම භාවනා වශයෙන් දේශනාව අරගෙන විමස බලනකොට තවත් ගැඹුරින් තේරෙනවා. ඒ නිසා පින්නතුනි අපි මේ ධර්මය අල්ලනකොට විශේෂයෙන් මතක තියාගන්න මේක හිත දියුණු කරගෙන භාවනාව වඩාගෙන මේ තමා තුළින් දියුණු කරගත යුතු දෙයක් මේක උගන්වන්න. හැබැයි අපි පින් කරගන්න ඕනේ පැති ටිකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ ශාසනය පෙන්වුවේ මේ බුද්ධ ශාසනය කියන්නේ මහා අරටුවක් තියෙන ගහක් වගේ කියලා හිතන්න. මේක තියෙන මහා සාරෝපම සූත්‍රය. එතකොට මහා අරටුවක් තියෙන විශාල ගහක් හිතෙන් හිතාගන්න. ඔය ගහේ වටිනාම දේ මොකද්ද? අරටුව. හැබැයි ගහේ පොත්ත, එළය, සිවිය, කොලාතු, දලු, ගෙඩි, මල් පොතු ඕන තරම් තියෙනවා. ඒවත් අර ගහට අයිති නැද්ද? තියෙනවා. ඒ වගේ සමහරු තම තමන්ගේ නැන පමණින් ඒ අය මේ ගහෙන් කොළ ටිකක් කඩාගෙන යනවා. ඒ ශාසනයේම දේවල්. ඒ අය ඇවිල්ලා බුදුන් ඇඳලා සාදු කියලා පිරිත් ටිකක් කියලා. එතනින් ඒ අය පිනක් විතරක් රැස් කරගන්න. තව කෙනෙක් දානයක් දෙනවා. දන් දෙන එක තමයි යාගේ ජීවිතේ දන් දෙන එක. අනිත් අයව දානෙට යොමු කරනවා, යා දන් දෙනවා. හැබැයි එතනින් එහාට යන්නේ නැහැ. තව කෙනෙක් පින්කම් සංවිධානය කරනවා. ඒවට උදව් කරනවා. තව නැති බැරි අයට පිහිට වෙනවා. සමාජ සේවා වැඩ කරනවා. ඒවත් පින්කම්. එයා එතනින්. තව කෙනෙක් ඉන්නවා බණ අහනවා. හැබැයි සීල් රැක ගන්න බෑ. හිතනවා කොහොම හරි මං කොහොම හරි හදා ගන්නවා කියලා හිතා ඉතින් එයා එතන බණ ඇසීමත් පිනක්. එයා ඒ ටික රැස් කරනවා. තව කෙනෙක් කොහොම හරි පන්සිල් රකින්න. ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්න. එයා අර ගහේ තියෙන තව වටිනා දෙයක් ග්‍රහණය කරගන්න. එයා බණ අහන. තව කෙනෙක් ඔය අර ගහේ වටිනාකම් ඔක්කොම අඳුනගෙන වටිනාම දේ තමයි අරටුව. එයා අරටුව ප්‍රයෝජනෙට ගන්න. අන්න එයා තමයි භාවනා කරගෙන ධර්මාවබෝධි කරා යන කෙනා. ඒ නිසා බුද්ධ ශාසනයේ අරටුව හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ධර්මාවබෝධි. ඒ නිසා අපි දන් දෙන්නේ, සීල් ගන්නේ, පින්කම් කරන්නේ, බුදුන් වඳින්නේ, ඔය ඔක්කොම කරන්නේ එකම අරමුණක් තුල. අපි ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? මේ දාන ආදී පින්කම් වලින් මට නිවන් අවබෝධයම ලැබේවා. ඒකනේ අපේ අන්තිම ප්‍රාර්ථනාව. හැබැයි අපි ඒක ප්‍රාර්ථනා කර හිටියා කියලා ප්‍රාර්ථනාවෙන් ලැබෙනව නෙමෙයි, මතක තියාගන්න. අපි කරන පින්කම් වලින් පාර හදලා දෙනවා අපිට. කල්යාණ මිත්‍ර සේවනයේ, සත්පුරු ශාස්ත්‍රයේ, සද්ධර්ම ශ්‍රවණයේ පාර හැදෙනවා පිනේ.
හැබැයි ධර්මාවබෝධයට උත්සාහය තමන් විසින් ඇති කරගන්න ඕන දෙයක්. බුදුහාඳුරු පේනවා තුම්හේ කිච්චං ආතප්පං. මහණෙනි ඔබමයි මේක කරන්න තියෙන්නේ. අක්ඛාතාරෝ තථාගතං. බුදුරජාණන් වහන්සේලා කරන්නේ පාර පෙන්නනවා මඟ පෙන්නනවා විතරයි. බුදුහාඳුරන්ට කෙනෙක්ව බලෙන් එක්කන් යන්න බෑ. අපිට පුළුවන් කියලා දෙන්න. බුදුහාමුදුරන්ගේ ධර්මය අපි අහලා කියලා දෙන්න පුළුවන්. හැබැයි ඒ අහන ධර්මයට අනුව ජීවත් වෙනවද නැද්ද? භාවනා කිරීම, ඒ ධර්මයේ දියුණු කිරීම, උත්සාහ කිරීම ඒ සියල්ල තමන්ගේ දෙයක්. ඒ නිසා මේ ධර්මය අවබෝධ වෙන්න නම් කරුණු 4ක් බුදුහාමුදුරු පෙන්නනවා. බාහිරින් ලැබෙනවා කරුණු දෙකක්. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. අද ඒ දෙක උපරිමෙන් තියෙනවා. දැන් ඔබ හිතන්න ඉස්සර ඔබ අහලා ඇතිනේ දැන් ඔය අපේ ඉතිහාසය ගැන අහලා ඇති. ඉස්සර ලංකාවේ රහතන් වහන්සේලා වැඩ හිටිය කාලේ ගත්තත් ඔබ අහලා ඇති ඔය ඉස්සර තිස්ස මහරාමේ ඉඳන් මිනිස්සු යනවා කියන අනුරාධපුරයට ආර්ය වංශ දේශනාවට පයි. ආට මාසයක් විතර ගිහිල්ලා බණක් අහලා පයින් එනවා. ඉස්සර බණ අහන්න හරි අමාරුයි. නිකන් ඔබේම නිකන් අපි දන්න ඉතිහාසෙට එමුකෝ ලොකු ඒව නැතුව. මීට අවුරුදු 30කට විතර එහා හිටන් මේ අම්මලා තාත්තා වැඩි හිටියන්න මතක ඇති ලංකාවේ එහෙම හිටපු අය. අවුරුදු 30කට 40කට එහා මෙහෙම බණ අහන්න තිබ්බද අපිට? ඉස්සර ලංකාවේ ඔය රජයේ ගුවන් විදුලියේ පොයේ දවසේ රැයට බණක් කියයි. පොයේ ධර්ම දේශනාව. මට මතකයි අපි පුංචි කාලේ අපේ සීයා ඔය පරණ රේඩි එකක් ගෙනල්ලා කොල්ලෝ මේක අල්ලලා දීපන් කියනවා. අපි අර බැටරි කෑලි තලනවා. ඉතින් එහෙම නෙමෙයි. බැටරි කෑලි තලලා ඒව දාලා වහලෙට වෑර් එහෙම දාලා අර මේ ඒරියල් එකේ ගැට ගහලා අනේ රේඩි එකේ බණ අහන්න හදලා දෙනවා පොයි දවස්. රේඩි එකට වැදගෙන ඉතින් ටික වෙලාවක් යනකොට සෝ ගන්න ඇහෙන්නේ නැහැ ඒත් ඉතින් වැදගෙන ඉන්නවා. ඉස්සර එහෙමයි බණ ඇහුවේ. අද එහෙමද අපිට? ඉස්සර තිබ්බද ඉන්ටර්නෙට් ආච්චිලා සීයලාට YouTube එකේ බණ අහන්න අවුරුදු 30 40කට එහා තිබ්බද? අද අපිට ත්‍රිපිටකේ දැන් අපි දන්නවා මීට අවුරුදු 15කට ඉස්සරකට එහා 20කට විතර කලින් අපි උනත් පැවිදි වෙලා මුල් කාලේ ත්‍රිපිටකේ කියවද්දී විශාල වීර්යයක් අපි උත්සාහයක් ගත්තා. සමහර ලාවට අපිට අවශ්‍ය කරන සූත්‍රයක් හොයන්න ඕනේ. අර විශාල ත්‍රිපිටක පොත් වහන්සේලා 54 නම හොයනවා. කාගෙන් හරි ගිහින් අහනවා මේ ඕක අංගුත්තර නිකායේ තිබ්බ බලන්න කියලා පෙරලා. අංගුත්තර නිකායේ සූත්‍ර දේශනා 9800 ගාණක් තියෙනවා. දැන් අර පොත් ටික ඔක්කොම පෙරලනවා සූත්‍ර. හොයාගන්නේ නැහැ. දවස් දෙකක් පෙරලනවා. තව හාමුදුරු කෙනෙක් ඉන්නේ ඕක සංයුත්ත නිකායේ තිබ්බේ කියනවා. සංයුත්ත නිකායේ සූත්‍ර 8000ක් විතර තියෙනවා. දවස් ගණන් උත්සාහ කරනවා. අද මුළු ත්‍රිපිටකයේම ඇප් වලට ඇවිල්ලා අද ඒ සූත්‍රේ නම ගහනකොට ඒ නමෙන් තියෙන සූත්‍ර ටික ඔක්කොම උඩට එනවා. අද තාක්ෂණයත් එක්ක ධර්මය අල්ලන කෙනෙකුට හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අද බණ අහන්න ඔබ ලෝකේ කොහේ හිටියත් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය අත ළඟම තියෙනවා. ධර්මය අහන්න ඕන කෙනාට ඉගෙන ගන්න ඕන කෙනාට ත්‍රිපිටකයේද භාෂා ගානකින් පරිවර්තනය වෙලා තියෙනවා. ඊටාම සරලව කියවන්න ත්‍රිපිටක පොත් තියෙනවා ඉන්ටර්නෙට් එකේ. ඊළඟට YouTube එකේ බණ කොච්චරද? ඒ නිසා සමහර ලාවට ජීවිතේට ඒ හාමුදුරන්ව දකින්නවත් හම්බෙන්නේ නැහැ. ඒ හාමුදුර එළියට එන්නෙත් නැහැ. ඒක කැලේ ඉන්නේ භාවනා කරගෙන. කවුරු හරි ගිහිල්ලා උක රෙකෝඩ් කරගෙන ධර්ම සාකච්ඡාවක් හරි YouTube එකට දාලා අහන්න හම්බෙන්නේ. ඒ නිසා අද අපිට බාහිරින් ලැබෙන කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය උපරිමයෙන් ලැබෙනවා. අපි තුල ඇති කරගන්න ඕනේ කරුණු දෙකයි. ඒ තමයි අහන ධර්මය නුවණින් විමසමින් තමා තුලින් ගලපා බැලීම. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. ධම්මානුධම්ම ප්‍රතිපදා. ඒ ධර්මයට අනුකූලව ජීවත් වීම. ඔතන තමයි ප්‍රතිඵලය Tamanට එන තැන. දැන් අපි ප්‍රඥාව ගැන කතා කරනවානේ. විදර්ශනාව. නිකන් සරලව ඔබට කියන්නම් මෙහෙම. දැන් අපි
අපි කියලා දෙනවා බුදුහාඳුරන්ගේ දේශනාව. මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි කියලා අපි කියලා දෙනවා. අන්න කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධර්මය අහන්න ලැබුණා. බාහිරින් ලැබෙන අංග දෙක. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. බණ අහන්න ලැබුණා. යෝනිසෝ මනසිකාරය දෙනවා කියන්නේ දැන් තමා තුලින් බලනවා අහපු ධර්මය ඇත්තටම මගේ ඇහැ අනිත්‍යද? අන්න තමන් තුළින් විමසනවා. ඒ විමස භාවනා වශයෙන් වඩනවා. තමන් තුළින් බලනවා. මේ ඇහැ ලෙඩ වෙනවා. වයසට යනවා. ජරාවට පත් වෙනවා. තුවාල හැදෙනවා. කුණු වෙලා යන ඇස. මැරුණට පස්සේ කුණු වෙලා පස් වෙලා යනවා. හිස් කබලේ ඇස් කුහරයක් විතරයි. ඒ හිස් කබලත් දිර දිරා ගිහින් පස් වෙලා ගිය අනිත්‍ය. ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධ රූප නිරෝධ. ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නවා ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. අපි අර අහපු ධර්ම කොටස් ඔස්සේ දැන් තමන්ගේ ඇහැ ගැන විමසනවා. එහෙම විමසනකොට අපි කලින් මේක අනිත්‍යයි කියලා අහපු දේ දැන් තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න ඒකයි අවබෝධය කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ අහපු ධර්මයේ තමා තුළින් විමස බලනකොට ඒක ඇත්ත නේනම් කියලා තමන් තුළින් තමන්ට අත්දකින්න ලැබෙනවා. අන්න ඒක තමයි ප්‍රත්‍යක්ෂ ප්‍රඥාව. ඒක ලැබෙන්නේ යෝනිසෝ මනසිකාරයත් එක්ක. අහන ධර්මයේ තමා තුළින් විමසීමෙන්මයි. ඒක තමයි භාවනාව. ගැඹුරින් තමා තුළින් විමස බලන්න ඕනේ තමන්ගේ ජීවිතේ තුළ. ඒකට උපකාර වෙනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධර්මයට අනුකූලව ජීවත් වීම උපකාර වෙනවා. ඔන්න ඔය කරුණු 4 සෝතාපට්ටි අංග හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. සෝවාන් වෙන උපකාර වෙන අංග 4. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ තමන් උත්සාහයක් කවුරුත් බේරන්නේ නැහැ. නතම් මාතා පිතා කයිලා අම්මා තාත්තට ඔබ අපායෙන් බේරන්න බෑ. අඤ්ඤේ වාපිත ඥාතකා නෑදෑයෙකුට ඥාතියෙකුට යාළුවෙකුට මේ අපේ කෙනා යාට එහෙම අපාය යන්න දෙන්න බෑ කියලා බේරන්න පුළුවන්. එහෙම කාටවත් බේරන්නත් බෑ. හැබැයි සම්මා පණීහිතං චිත්තා තමන් උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ දියුණු කරලා ධර්මයේ හිත පිහිටලා තිබ්බොත් සේය සෝනත් හතව කරු ධර්මයෙන් එයා ආරක්ෂා වෙලා බේරෙනවා. ඒක තමන්ම කරගත යුතු දෙයක්. ඒ නිසා අපිට කියලා දෙන්න පුළුවන් මේක කරගන්න තියෙන්නේ තමන්මයි. දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේගේ නෑයෝ කී දෙනෙක් අපායේ වැටුණාද? දැන් නිකන් ඔබ හිතන්නකො යසෝදරාවගේ පැත්තෙන් හිතන්න. තමන්ගේ ස්වාමියා වෙච්ච කෙනා ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා ලෝතුරා බුදු කෙනෙක් බවට පත් වුණා. තමන්ගේ කුසෙන් බිහි කරපු දරුවා ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍රස්ථාන ලැබුවා. රාහුල මහරහතන් වහන්සේ. හැබැයි තමන්ගේම තාත්තා පොළොව පලාගෙන අපායට වැටුණා. සුප්‍රබුද්ධ රජු. තමන්ගේ සහෝදරයා පොඩි කාලේ ඉඳන් අයියේ නම් ඊ මල්ලී කියාගෙන එකට සෙල්ලම් කර කර ඉන්න ඇතිනේ මාලිගාවේ. අක්කයි මල්ලි. දේවදත්ත පොළොව පලාගෙන අපායේ. එතකොට එකම පවුලේ කීප දෙනෙක් නිවන් දකින්නකොට ඒ පවුලෙම කීප දෙනෙක් අපායේ. බුදුහාමුදුරන්ගේ නෑදෑයන්ට සාධාරණයි. කාටවත් අපි මේ බුදුහාමුදුරන්ගේ නෑයෝ කියලා බේරෙන්න පුළුවන් කමක් නැහැ. මේ තමන් රැස් කරගත්ත දේවල් අරගෙන යන ගමන. කර්මයේ දායාද කරගෙන කර්මයේ උප්පත්තිය කරගෙන කර්මයේම ඥාතියා කරගෙන කර්මානුරූපීව යන ගමන. අපිම රැස් කරපු දේ අපි අස්වැන්න නෙලන්නේ. කවුරුත් වපුරපු දේ අපි නෙලනවා නෙමෙයි. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. තමන් යහපත් දෙයක් කරොත් යහපත් විපාක තමන් ලබනවා. තමන් කරන දේ අයහපත් නම් සසරේ ඒකේ විපාක තමන්ම නෙලාගෙන යන ගමන. ඒ නිසා ඔය ටික හොඳට හිතලා ප්‍රායෝගිකව ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගන්න. ඉතින් අපි දකිනවා අපි ගොඩාක් ධර්ම ප්‍රචාරයේ තුල ලංකාවේ අපි කොච්චර බණ කියලා ඇද්ද. ලෝකේ රටවල් 40 ගානක විතර මම වැඩම කරලා බණ කියලා තියෙනවා. නිතර දැන් ඉතින් මේ වහලා නිසා මේ කොවිඩ් කාලේ අපි කොහෙවත් යන්න විදියක් නැති වුණාට කාලෙකින්
සාමාන්‍යයෙන් මාසෙකට එක මාසේ සමහර රටවල් 2-3 ධර්ම ප්‍රචාරයට යනවා. සමහරට එක බණ දෙකට එක වීකෙන්ඩ් එකට ගිහිල්ලා බණ දෙකක් කරලා ආපහු ලංකාවට එනවා. ආයි ඒ දවස් 5 වෙලා ඊළඟ වීකෙන්ඩ් එකේ ආයි ධර්ම ප්‍රචාරයට ආයි රටකට. එතකොට අපි මේ ලෝකේ පුරා ගිහිල්ලා ඒ රටවල් වල අපේම ලාංකිකයෝ අපේ මිනිස්සු ඒ රටවල් වල ධර්මයේ දියුණු කරන හැටි පරිසරයේ ඔවුන්ගේ මට්ටම් අපි ගොඩාක් මිනිස්සු එක්ක කතා බහ කරලා අපිට තේරෙනවා. එක පැත්තකින් මේ ලෝකෙ පුරා ඉන්න මිනිස්සු බොහෝ දෙනෙක් අතරින් ඔබ ගොඩක් වාසනාවන්තයි. ඒ නිසා මේ රටේ ඉන්න ගොඩක් අය අපේ අනිත් බෞද්ධයන්ට වඩා යම් මට්ටමක් අඩියක් හරි චුට්ටක් ඉස්සරහින් ඉන්නවා. ඔබට ඒ පරිසරයේ තියෙනවා. භාවනා පැත්තෙන් ගොඩක් උත්සාහ කරනවා මේ ප්‍රායෝගික ධර්මයක් අල්ලගන්න උත්සාහ කරනවා. ගොඩක් දෙනෙක් භාවනාවට ප්‍රායෝගිකව භාවනා කරන අය ගොඩක් ඉන්නවා. ඒ නිසා ඔබ ඒ අතින් ගොඩක් වාසනාවන්තයි. ඔබට නිකන් සාමාන්‍යයෙන් තේරෙනවා ඇති නිකන් ලංකාවට ගියාම හරි ඉන්න පරිසරය තුල පන්සිල් රකින්න වගේ කොච්චර අමාරුද? හැබැයි මෙවැනි රටක බොහෝ වෙලාවට පන්සිල් ටික නිකම්ම රැකෙනවා. පරිසරයේම Tamanට සීල ගුණ දහම් රකින්න අවශ්‍ය වෙන විදිහට පරිසරයේ මේ උපකාරී තියෙනවා. ආයි වංචාවක් කරන්න, බොරුවක් කියන්න, නිකන් බේරිලා පැන ගන්න, කොහොම හරි යඟ බේරගෙන එතනින් බේරෙන්නේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා හොඳට සීල් රැකගෙන හොඳට බණ අහගෙන ගුණ ධර්මයක් පුරාගෙන බාහිර කරදර අඩුයි, මානසික නිදහස විවේකී ඔක්කොම තියෙනවා. ඒ අතර ධර්මයක් දියුණු කරගන්න උත්සාහයක් ගන්න. මේ ඔක්කොම ලැබෙන්නේ පෙර පිනකට. දැන් අද නිකන් බලන්නකො ලෝකෙ දිහා. ලංකාවේ ජීවත් වෙන මිනිස්සු කොච්චර බයකින්ද අද ජීවත් වෙන්නේ? විශාල බයක් තියෙනවා. ලෝකෙ පුරා අද ඇමරිකාවේ වේවා යුරෝපේ ලෝකෙ පුරා මිනිස්සු කොච්චරනම් බයකින්ද අද ජීවත් වෙන්නේ? ඒ අතින් මොකක් හරි පිනකට අද වෙනකොට මේ වසංගතයෙන් බේරිච්චම රටවල් දෙක මේ නවසීලන්තේ ඕස්ට්‍රේලියාවයි. ඒ අතර දැන් හිතන්න අපිට ලංකාවේ අපි 2019 වෙසක් ඔන්න පින්කම් සැලසුම් කරගෙන වෙසක් කාලේ වැඩසටහන් හොඳට සැලසුම් කරගෙන හිටියා. අප්‍රේල් 21 අර බෝම්බේ ගැහුවා. පාස්කු බෝම්බෙන් පස්සේ වෙසක් පොසොන් නැසල පින්කම් ඔක්කොම නැහැ. ඉස්කෝලේ ඉඳන් මූර කර කර බෝම්බ ගහයි කියලා බයට අපේ ආයතන වලට පොලිසිය දාලා හමුදාවල් දාලා ඉන මිනිස්සුන්ගේ බෑග් චෙක් කර කර පින්කම් නැති වුණා. 2020 මාස ගානක් රට ලොක්ඩවුන් ඇඳින් නීතිය වෙසක් පොසොන් නැසල පින්කම් ගිවනේ. 2021 මිනිස්සු බලාගෙන හිටියා එක දිගට අවුරුදු 3ක් වෙසක් පොසොන් නැසල දැන් මේ අවුරුද්දෙත් නැහැ. ඒ නිසා ඒ වගේ විශාල බයකින් මිනිස්සු ජීවත් වෙන අපිට ඔබට උනත් සාමාන්‍ය මේ බය තියෙනවා. ඔබේ නෑදෑයෝ ගැන සිහි වෙනකොට ලංකාවේ ඉන්න අය ගැන ගයිම හිතෙන්න සමහර ලාවට කවදා යන්න ලැබෙයිද? තව අවුරුද්දකින් දෙකකින් මේ වසංගතය ඇදුණොත් සමහරට තව අවුරුදු 3කින් ලංකාවට යනකොට අපේ නෑයෝ අතරින් කී දෙනෙක් ජීවතුන් අතරින්දීද? හිතෙන්නේ නැද්ද? සමහරවිට අම්මා තාත්තා ඉන්නවනම් වයසයි. එක්ක මොනවා හරි නිදන්ගත ලෙඩ රෝග. දැන් මේ තියෙන අහන දේවල් එක්ක ඒ බය ඇති වෙනවා අපිටනේ. ඉතින් ඒ නිසා මරණය ගැන සිහි කරන්න. ඒක භාවනාවක්. මරණ සතිය. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි මරණ සතිය තරම් ධර්මාවබෝධයට උපකාර වෙන වෙනත් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා හිතනකොට තමයි බයක් උපදින්නේ. එතකොට තමයි කොහොම හරි මං ධර්මයේ දියුණු කරගන්න ඕනේ. ඉක්මනට මැරෙන්න කලින් ධර්මයේ දියුණු කරගන්න ඕනේ. පිනක් කරගන්න ඕනේ, කුසලයක් කරගන්න ඕනේ. යන තැනට දෙයක් කරගන්න ඕනේ කියලා උත්සාහ ගන්න. ඒ නිසා ධර්මයේ දියුණු කරන්න ලොකු උත්සාහයක් ගන්න. ඔබට වඩා අපි ගොඩාක් මරණාසන්න අය ළඟ ඉඳලා තියෙනවා. අපි ඉස්සරහ අපි පිරිත් කියද්දි පණ ගිය අය ගොඩක් ඉන්නවා.
හොඳට සාදු කියලා බණ අහගෙන සුගතියේ හිත පිහිටවාගෙන බණ මැරිච්ච අය ඉන්නවා. සමහර අය අපි පිළික් කියන්න එනකොටම කෑ ගහලා ඌ තියලා අන්න අරුට යන්න කියාපාන් කියලා කෑ ගහපු අයත් ඉන්නවා. ඒමයි ඉන්න ආන්දෘතියා ඒ වගේ සමහරුන්ට පිළිත්තියා අන්තිම කාලෙ වූ තියෙනවා දෙවනක් කරනවා අකුසල් යක්කුත් මැරිච්ච අය පේනවා නෑදෑයෝ පේනවා මැරිච්ච තාත්තා ඉන්නවා කියනවා මැරිච්ච බාප්පා බෙල්ල මිරිකනවා කියනවා මැරිච්ච අම්මා ඉන්නවා කියනවා සෝනට අඬ ගහනවා කියනවා මනස විකෘති වෙලා අකුසල් බලවත් වෙලා ඒ නිසා මරණාසන්න මොහොතේ අපි මේ මොනවා කර මොන දේවල් දැනගෙන මොන දේවල් අපිට තිබුණත් මරණ මංචකයේ අසරණයි. මතක තියාගන්න බුදුහාමුදුරුවෝ පෙන්වුවා මේ ලෝකේ හැම කෙනෙක්ම රජෙක් වුණත් සිටුවරයෙක් වුණත් කෝටි ප්‍රකෝටිපතියෙක් වුණත් කවුරුත් අවස්ථා හතරකදී අන්ත අසරණ වෙනවා. ජරා, ව්‍යාධි, විපත් මරණ. ලෙඩක් දුකක් හැදිලා එක තැන් වෙලා මල මුත්‍ර කරගෙන පැකට් එල්ලගෙන ඉන්න වුණොත් අසරණයිද නැද්ද? අන්ත අසරණයි. ඊළඟට වයසට ගිහිල්ලා නැගිට ගන්න බෑ මල මුත්‍ර කරගෙන අන්ත දුක් විඳින්න වුණොත් අසරණයිද නැද්ද? අන්ත අසරණයි. දැන් බලන්න ඊළඟට විපත් මේ වගේ විපත් ඉදිරි සුනාමි, භූමිකම්පා, නායාම්, වසංගත මිනිස්සු අන්ත අසරණයි. ඊළඟට මරණ මංචකේ අන්ත අසරණ වෙන තැන. ඒ මරණය ඉදිරි අසරණ නොවෙන්න නම් සිහිනුවන තියෙන කාලේ ජීවත් වෙලා ඉන්න කාලේ සැලසුම් කරගන්න. දැන් ඔබ මෙහෙට ආවේ සාමාන්‍ය මේ වගේ රටක ජීවත් වෙන ඔබ බොහෝ දෙනෙක් ගත්තොත් ලොකු ගත්තු යම් මොනවා හරි ජීවිතේ කුසලතා ඇති අය මොන පැත්තෙන් හරි ඉගෙනගෙන අරමුණට ගිය මොනවා හරි ඉලක්කයක් එක්ක උත්සාහයෙන් වීරියෙන් ගිහිල්ලා එහෙම දියුණු වෙලා යම් මට්ටමකට ආපු අය තමයි ගොඩක් ඉන්නේ. එතකොට එහෙම ආපු අයකින් ගත්තොත් ඔබ නිකන් හිතන ඔබට ඉලක්කයක් තිබ්බනේ මම මෙතනට යනවා මේ විදිහට ඉගෙන ගන්නවා එක්කම උපාධියක් ගන්නවා එතනින් එහාට මම PhD එකක් කරනවා ඊට පස්සේ මගේ ඉලක්කය මම මෙතන ඊළඟට දරුවන්ව මෙහෙම උගන්වනවා මේ වගේ ස්කෝල් වලට දානවා මේ වගේ රටකට යනවා ඒ අයගේ අනාගතය හදන ඉලක්කයක් තිබ්බනේ ඒ ඉලක්කයක් එක්ක ඔබ ගියා හැබැයි ඒ වගේ ඉලක්කයක් තියාගන්න ධර්මයේ තුල කොහොම හරි මම මගේ ජීවිතය තුළ මෙන්න මේ කාලේ එනකොට මේ විදිහට පියවරෙන් පියවර මෙතනට යනවා. අඩුම ගානේ සෝවාන් වෙනවා. ඒ ඉලක්කයට ජීවිතේ සැලසුම් කරා. එහෙම සැලසුම් කරගෙන ඊට අදාළ වෙන විදිහට කොච්චර නිදි මරාගෙන පාඩම් කරලාද? විභාග පාස් වෙන්නනේ. රස්සාවලට කොච්චර උත්සාහ කළා නැද්ද? රැලි වෙනකම් පාඩම් කරපුවා විභාග ලඟ වෙනකොට ඒ වගේ අපිට බණ පොතක් කියවන්න භාවනා කරන්න හිතෙනවා. ඒ නිසා මේ හුස්ම ටික යනකොට සල්ලි, දීපල, උපාධි, ගොඩනගපු දේවල්, දරුවෝ, නෑයෝ සියල්ල අතහැරලා යන්නේ කොහෙද කියලාවත් නොදන්න පැත්තකට ඇදිලා යනවා. අපි රැස් කර කුසල අකුසල කර්ම ටික පින විතරක් අරගෙන යන්නේ. ඒ නිසා මෙලව ගැන සැලසුම් සහගතව හිතලා අද මෙතනට ආවා වගේ පරලොව ගැන සැලසුම් සහගතව හිතලා ජීවිතේ සැලසුම් කරන්න මම කොහොම හරි ශ්‍රද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව ඒවා සීක බල. මේ බල ධර්ම වඩාගෙන භාවනාව දියුණු කරගෙන මම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ බුද්ධ ශාසනයෙන් මම ප්‍රයෝජනයක් ගන්නවා. ධර්මය අවබෝධ කරගන්නවා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 අපි ආශිර්වාද කරමු.